ඔබ එකතු වෙලා ඉන්නේ සිටි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම් කොටසේ හතරවෙනි වීඩියෝ එකත් එක්ක. මේ වීඩියෝ එකේදී අපි ප්‍රධාන වශයෙන් ධාරිත්‍රක කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ධාරිත්‍රක වල වැදගත් ප්‍රතිපද සම්බන්ධයි. එවනම් අපි දැන් අපේ වීඩියෝ එකේ අධ්‍යයන කොටසට යොමු වෙමු. අද අපි ධාරිත්‍රක පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධාරිත්‍රක ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි දන්නවා අංශුවක් සතු විද්‍යුත් විභෝග ශක්තිය W සමානයි VQ මගිනුත් පස්තුවක් සතු විද්‍යුත් විභෝග ශක්තිය W සමානයි භාගය VQ මගිනුත් ගණනය කරන්න පුළුවන් කියලා අපි කලින් වීඩියෝ වලදී සාකච්ඡා කරලා තියෙනවා. යනුව මේ කියන විද්‍යුත් විභෝග ශක්තිය ගබඩා කරන්න පාවිච්චි කරන උපකරණයක් තමයි ධාරිත්‍රක කියලා කියන්නේ. හරි. ධාරිත්‍රක සාමාන්‍යයෙන් නිර්මාණය කරන්නේ සන්නායක තහඩු දෙකක් අතරට පරිවාරක ද්‍රව්‍යයක් පාවිච්චි කරලා. ඒකක පෙනුම ගත්තොත් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ සන්නායක තහඩු දෙකක් ගමු. වගේ සන්නායක තහඩු දෙකක අතරට පරිවාරක ද්‍රව්‍යයක් අපි පාවිච්චි කරනවා. මේ වගේ මොකක්ද පරිවාරක ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා. හරි. ඒකට මේ සන්නායක තහඩු වලට ඊට පස්සේ සන්නායක අග්‍ර සම්බන්ධ කරනවා. මේ තියෙන පරිවාරක ද්‍රව්‍ය මේ සන්නායක තහඩු මේ තියෙන්නේ සන්නායක අග්‍ර. මේකත් සන්නායක අග්‍රයක්. හරි. මේකක පරිපත සංකේතය ගත්තොත් මෙන්න මේ වගේ ඉරි කැලි දෙකකින් තමයි සාමාන්‍ය සංකේතවත් කරන්නේ. වගේ. ඒ වගේම මේකේ බාහිර පෙනුම සමහරට දැකලා ඇති. මේ වගේ සිලින්ඩර් ආකාර පෙනුමක් තියෙනවා. වගේ සිලින්ඩර් ආකාර පෙනුමක් තමයි මේක තියෙන්නේ. ඊළඟ කොටසේදී අපි ධාරිත්‍රකයක් ආරෝපණය සහ විසර්ජනය කිරීම පිළිබඳව සාකච්ඡා කරමු. ඒත් එක්කම මම ප්‍රස්ථාර දෙකක් අඳින්න බලාපොරොත්තු වෙනවා. එකක් විභවාන්තරය සහ කාලය අතර ප්‍රස්ථාරයක්. අනිත් එක ධාරාව සහ කාලය අතර ප්‍රස්ථාරයක්. ආරෝපණය කිරීමේදී සහ විසර්ජනය කිරීමේදී වෙන වෙනම අඳින්න බලාපොරොත්තු වෙනවා. ඉතින්ලම් මෙහෙම කම. ධාරිත්‍රකයේ තියෙනවා. හරි. මේ ධාරිත්‍රකය ආරෝපණය කිරීම සඳහා මට විද්‍යුත් ගාමක බල ප්‍රභවයක් අවශ්‍ය වෙනවා. ඒතර මේක මෙතෙන්ට සම්බන්ධ කරපු ගමන් ආරෝපණය වෙනවා. හරි. ඒ සඳහා මම මෙතෙන්ට ස්විච් එකක් පාවිච්චි කරනවා. ඒකේ විශේෂත්වය මේක මාර්ග දෙකකින් සමන්විත ස්විච් එකක්. මේ මාර්ගයෙන් ආරෝපණය කිරීම සඳහාත් මේ මාර්ගයෙන් විසර්ජනය කිරීම සඳහාත් මේ දෙමං ස්විච් එක මම පාවිච්චි කරනවා. විසර්ජනය කිරීමේදී විසර්ජනය වන ධාරිත්‍රකයක සතු ශක්තිය වැය වෙන්න ඒ සඳහා භාර ප්‍රතිරෝධකයක් පාවිච්චි කරන්න වෙනවා. මෙතන වෝල්ට් සහ විභවාන්තරය සහ ධාරාව අතර ප්‍රස්ථාරය අඳින්න දත්ත ලබා ගැනීම සඳහා වෝල්ට් මීටරයක් ධාරිත්‍රකයට සමාන්තරගතව මම සම්බන්ධ කරනවා. ධාරිත්‍රකයට ශ්‍රේණිගතව ඇමීටර එකක් සම්බන්ධ කරනවා. අපි ඉස්සෙල්ලාම ආරෝපණ ක්‍රියාවලිය ගමු. මේ ස්විච් එක මම මෙතෙන්ට දානවා. දැම්මහම මෙතන වැඩි විභවයක්. මෙතන ශුන්‍ය විභවයක අඩු විභවයක තියෙන තහඩුවේ ඉඳලා වැඩි විභවයක තහඩුවට. හරි? ඉලෙක්ට්‍රෝන නෙමෙයි තියෙන්නේ. ධනාරෝපණ සහ ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේක ඉලෙක්ට්‍රෝන ගලනවා. හරි? ඉලෙක්ට්‍රෝන මෙහෙට ගලනවා. එහෙම නැත්නම් ධාරාව ගලනවා විභවයේ වැඩි තැන සිට අඩු තැනට. එතකොට ධාරාව මෙන්න මේ දිශාවට ගලනවා. මේ ධාරාව ගැලීම නිසා මෙතන ඉලෙක්ට්‍රෝන ගැලීම සිද්ධ වෙන හැටි අපි ඉස්සෙල්ලාම බලමු. ඒ කියන්නේ අපි ඉලෙක්ට්‍රෝන ගැලීමෙන් මේක අපි විස්තර කරගමු. එතකොට ධාරාව මෙහෙට යනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන මෙහි ඉඳන් මෙහෙට එනවා. මේ තහඩුවේ ඉඳලා මේ තහඩුවට ඉලෙක්ට්‍රෝන යනවා. විද්‍යුත් ගාමක බල ප්‍රභවය කියන්නේ කිසිම ආරෝපණ උත්පාදකයක් නෙමෙයි. එහෙමනම් මෙතනින් ගැලවිලා යන ඉලෙක්ට්‍රෝන සියල්ලම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් අහිමි වෙච්ච ආරෝපණය, ඍණ ආරෝපණය මෙතෙන්ට ලැබිලා තියෙන්න ඕනේ. මෙතනින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම නිසා මේ උදාසීන තහඩුවේ ධන ආරෝපණය ඉස්මතු වෙනවා.
මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන ලැබීම නිසා ඒකේ ඍණ ආරෝපණය එතන ඉස්මතු වෙනවා. ඒත් එක්ක මේක සමාන ලෙස ආරෝපණය වෙනවා. මොකද මේ තහඩුවේ ගිය ඉලෙක්ට්‍රෝන ටිකම තමයි මෙතෙන්ට ආවේ. හරි. එතකොට Q සමානයි CV වලට අනුව අපිට පේනවා මේකේ ආරෝපණය වැඩි වෙනකොට ධාරිතාවේ නිශ්චිතයක් තහඩුවල ඒ නිසා විභවාන්තරය වැඩි වෙනවා දෙපැත්තේ. ප්‍රස්ථාරයේ විභවාන්තරය වැඩි වෙන්න ඕනේ. වැඩි වෙලා ආරෝපණය අවසන් වෙද්දී විදුත්ගාමක බල ප්‍රභවයේ අගයට සමාන තත්වයක මේවා තියෙන්න ඕනේ. එතකොට උපරිම අගය විදුත්ගාමක බල ප්‍රභවයේ අගයට දක්වා වැඩි වෙනවා. ඒ වැඩි වෙද්දී විභවාන්තරය වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ මෙහෙම. මේ කියන්නේ විභවාන්තරය වැඩි වෙන්නේ අකමැත්තෙන් නේ. ඒකට හේතුව මොකද්ද? ආරම්භයේදී උදාසීන තහඩු දෙකකින් තමයි මෙතන ඉලෙක්ට්‍රෝන ගියේ. මෙතන තිබ්බ ආරම්භයේදී මේවා උදාසීනයි. එතකොට ඉලෙක්ට්‍රෝන මෙතන ඉඳන් මෙතෙන්ට යන්න තියෙන නැඹුරුතාවයට වඩා මේක ආරෝපණය වෙන්න පටන් ගනිද්දී යන්න තියෙන නැඹුරුතාව අඩු වෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන මේ පැත්තට අදිනවා. මෙහෙට යන්න දෙන්නේ නැහැ. මොකද මෙතනින් විකර්ෂණ ඇති වෙනවා. මෙතනින් ආකර්ෂණ ඇති වෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන මෙහෙට යන්න තියෙන නැඹුරුතාවය එන්න අඩු වෙනවා. ඒතර විභවාන්තරය වැඩි වෙන්නේ අකමැත්තෙන්. හරි. ඒත් එක ධාරාව වැඩි වෙන්නේ කොහොමද? ආරම්භයේදී ධාරාව විශාල අගයක තියෙනවා. ඊට පස්සේ අඩු වෙලා යනවා. මොකද ආරම්භයේදී ඉලෙක්ට්‍රෝන ගලන්න තියෙන ආසාවට වඩා මේක ආරෝපණය වෙලා අවසන් වෙද්දී ධාරාවක් ගලන්නේ නැහැ. තියෙන කැමැත්ත අඩුයි. ඒකට අඩු වෙනවා. අඩු වෙන්නේ අකමැත්තෙන්. නේ? ඔය විදිහට. විසර්ජනය වීමේදී මේක මම මේ ස්විච් එක මෙතෙන්ට දානවා. එතෙන්ට ස්විච් එක දැම්මට පස්සේ විභවය වැඩි තහඩුවේ සිට අඩු තහඩුව දක්වා ධාරාව ගලනවා. එහෙම නැත්නම් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට එනවා. ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේදී ප්‍රතිරෝධකය හරහා තාපය හානි වෙනවා. හරි. තාපය හානි වෙලා අවසානයේ තහඩු දෙක උදාසීන තත්ත්වයටපත් වෙනවා. එතකොට තිබ්බ විභවාන්තරය නැවත අඩු වෙලා ශුන්‍ය දක්වා එනවා. ඒ අඩු වෙන්නේ කොහොමද? මෙතන ආරම්භයේදී මේක සම්බන්ධ කරපු ගමන් ඉලෙක්ට්‍රෝන මෙතන සිට මෙතෙන්ට යන්න තියෙන කැමැත්ත හොඳටම වැඩි. මොකද ඊට ධන ලෙස ආරෝපිතයි, ඊට ඍණ ලෙස ආරෝපිතයි. එතකොට මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට යන්න තියෙන ආසාවට වඩා මේවා ආරෝපණ අඩු වෙද්දී ක්ෂේත්‍රයේ ප්‍රබලතාව අඩු වෙන නිසා ඉලෙක්ට්‍රෝන ත්වරණය වීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන යන්නේ අකමැත්තෙන්. ඒකට කාලය ගත යුතු විභවාන්තරය අඩු වෙනවා. අඩු වෙන්නේ අකමැත්තෙන්. මේ විදිහට. හරි. ආරම්භයේදී මේක සම්බන්ධ කරපු ගමන්ම ආරම්භයේදී හොඳ ධාරාවක් ගලනවා. හැබැයි ඒක ප්‍රතිවිරුද්ධ දිශාවට ගලන්නේ. මේ පැත්ත දැන් ඉස්සෙල්ලා ප්‍රස්ථාරෙ මෙහින්ද මේ පැත්තේ යන්ද දැන් අඳින්න ඕනේ මේ පැත්තේ. මොකද ආරෝපණය වෙදී ධාරාව ගියේ මෙහෙට. දැන් ධාරාව ගලන්නේ ධන එක දිශට කියන්නේ මෙන්න මේ පැත්තට ධාරාව ගලන්නේ. හරි. මේ පැත්තට. ඉතින් මේ පැත්ත ගලනවා කියන්නේ ඉස්සෙල්ලා මෙහෙට ගැලුවේ දැන් මෙහෙට ප්‍රතිවිරුද්ධ දිශාවට. හරි. ආරම්භයේදී හොඳ ධාරාවක් තියෙනවා මේක සම්බන්ධ කරපු ගමන්. උදාසීන වුණාම ධාරාව නැති වෙලා යනවා. ඒ නැති වෙන්නේ කොහොමද? අකමැත්තෙන්. හරි. ආරම්භයේදී ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න තියෙන නැඹුරුතාවයට වඩා එන්නේ නැඹුරුතාව අඩු වෙනවා. කොහොම තමයි ධාරිත්‍රකයේ විසර්ජන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවය පිළිබඳ ප්‍රකාශනයක් විඋත්පන්න කරන්න අපි උත්සාහ කරන්නේ. අපි හිතමු මෙහෙම සමාන්තර තහඩු සහිත ධාරිත්‍රකය තියෙනවා කියලා. මේ ධාරිත්‍රකයේ බල රේඛා මේ විදිහට ගමන් කරනවා. මේක ධන තහඩුව කියලා හිතන්න. හරි. මේ ධන තහඩුවේ කෙළවරේ යම් බල රේඛාවල නැමීමක් තියෙනවා. නේ? පෘෂ්ඨයට ලම්බක වෙන්න ඕනේ. වගේ නැමීමක් තියෙනවා. හැබැයි මේ ගණනය කිරීමේදී අපි මේ නැමීම නොසලකා හැරලා තමයි ප්‍රතිඵලය ව්‍යුත්පන්න කරන්නේ. මොකද ඒකට හේතුව ඊටා විශාල තහඩුවක කිසියම් දුරකින් ඊටා විශාල තහඩුවක් වුණත් මේ බල රේඛා සමාන්තරව පැවතිනවා කියන தත්ත්වය තමයි මේ අපි උපකල්පනය කරන්නේ. බල රේඛා සමාන්තරව පැවතුනොත් තහඩුවේ සිට ඕනෑම දුරකදී ක්ෂේත්‍ර තීව්‍රතාවයේ නියත අගයක් වෙනවා. ඒක අපි ප්‍රතිඵල වලින් අපි ඔප්පු කරලා තියෙනවානේ විශාල තහඩුවක. යනවා ඒක බල රේඛා නැමීම නොසලකා හැරියොත් මේ හැමතැනම තියෙන එකම ක්ෂේත්‍ර තීව්‍රතාවයක් කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒ අනුව මේ වගේ අපි ගවුස් පෘෂ්ඨයක් තෝරගන්නවා මේ සඳහා ඔප්පු කිරීම සඳහා. මේ ගවුස් පෘෂ්ඨයේ විශේෂත්වය මේක මොන වගේ එකක්ද ගත්තොත් මෙතන තියෙන මුහුණත ඒක සිලින්ඩරාකාර වෙන්න පුළුවන්. මෙතන තියෙන මුහුණත බල රේඛාවලට ලම්බක වෙන්න ඕනේ. හැබැයි ඒක සිලින්ඩරාකාරම් වෙන්න ඕනේ නැහැ. මුහුණත ලම්බක වෙන ඕනෑම අසමාකාර හැඩයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ඒකාකාර ආකාරයේ ඒකාකාර
සංවෘත ඝන වස්තුවක් වෙන්න ඕනේ. හරි. එතන බල රේඛාවට ලම්බක වෙන්නත් ඕනේ. එතකොට ගවුස් ප්‍රමේයෙන් Q බෙදීම එප්සයිලන් T වාරයක් ඊට සමාන වෙනවා අර අදාළ කොන්දේසි මත. මම මේකේ දෙපැත්තේ විභවාන්තරය v කියලා ගන්නම්. හරි. තහඩු දෙක අතර දුර d කියලා ගන්නම්. මේ තහඩුවක ක්ෂේත්‍රඵලය a කියලා ගන්නම්. එතකොට මට කලින් ඔප්පු කරලා තියෙනවා අපි විභව අනුක්‍රමණයේ ක්ෂේත්‍ර තීව්‍රතාවයට සමානයි කියලා. එතකොට විභව අනුක්‍රමණය කියන්නේ විභව අන්තරය දුරෙන් බෙදන්න ඕනේ. හරි. විභව අන්තරය d දුර විභව අන්තරය v දුර d. එතන මෙතන e කියන එක මම උක්ත කරලා මෙතෙන්ට ආදේශ කරන්නම්. e කියන්නේ a මෙහාට ගත්තාම q බෙදීම a epsilon. හරි. එතකොට a epsilon පදේ උඩට අරගෙන v යටට ගන්නවා. a epsilon බෙදීම d කියන්නේ q බෙදීම v. q බෙදීම v කියන්නේ q සමාන c වලට අනුව ධාරිතාවය. එතකොට සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවය සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවය a epsilon බෙදීම d. මෙන්න මේ සූත්‍රයෙන් ගණනය කරන්න පුළුවන්. එකවර පාවිච්චි කරන්න පුළුවන්. මේ ධාරිත්‍රකයක විද්‍යුත් විභව ශක්තිය ගණනය කරද්දී අර අපි කිව්ව W සමානයි භාගයයි VQ සහ එහි ස්වરૂප අපිට පාවිච්චි කරන්න පුළුවන්. සමක ධාරිතාව. සමකය කියන්නේ කිසියම් විශාල පද්ධතියක් නිසා ඇතිවන ප්‍රතිඵලය තනියම ඇති කරන්න පුළුවන් කෙනෙකුට. උදාහරණයක් විදිහට මෙහෙම ගමු. අපි ධාරිත්‍රක වලින් පටන් ගමු. මේ වගේ අපි හිතමු ධාරිත්‍රක පද්ධතියක් තියෙනවා. මේ ධාරිත්‍රක පද්ධතිය නිසා ඇති කරන්න පුළුවන් සමස්ත ප්‍රතිඵලය ඇති කරන්න සමත් වෙනවා නම් කිසියම් ධාරිත්‍රකයක් හරි ඒ විභවාන්තර සහ ඒ ආරෝපණ යටතේ හරි හරි එහෙමනම් මෙයාට කියනවා මේ පද්ධතිය ඒ විභවාන්තරය යටතේම ඒ ප්‍රතිඵලෙ ඇති කරන්න පුළුවන් තනි එක්කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට කියනවා මේ පද්ධතියම සමකය කියලා. මේ සමක ධාරිතාවය හොයද්දී ධාරිතාවය හොයන ප්‍රධාන ආකාර දෙකක් උසස් පෙළදී සාකච්ඡා කරන්න තියෙනවා ධාරිත්‍රක සම්බන්ධයෙන්. සමක ධාරිතාවය හොයද්දී ඒක සමාන්තරගත ආකාරයට සම්බන්ධ වෙච්ච ධාරිත්‍රක සහ ශ්‍රේණිගත ආකාරයට සම්බන්ධ වෙච්ච ධාරිත්‍රක පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා. සමාන්තරගත ආකාරයට කියලා කියන්නේ සමාන්තරගත කියන එක ඔබ දන්නවා ධාරා විද්‍යුතය යටතේ ප්‍රතිරෝධක වලින් මම ගත්තොත් මේ ප්‍රතිරෝධක වලට විභව සැපවීමට සම්බන්ධ වෙලා තියෙන කිසියම් ඒ කියන්නේ අපිට සමක ප්‍රතිරෝධය හෝ සමක ධාරිතාවය හොයන්න ඕනේ ලක්ෂ දෙක. හරි. ඒ දෙකට පොදු අග්‍ර තියෙන විදිහට නම් මේ ප්‍රතිරෝධක සම්බන්ධ වෙලා තියෙන අපි කියන මේක ප්‍රතිරෝධක ටික සමාන්තරගතව තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ධාරිත්‍රක ගත්තොත් ධාරිත්‍රක වලත් මේ ධාරිත්‍රක සමක ප්‍රතිරෝධ සමක ධාරිතාව හොයන ලක්ෂ දෙක මෙන්න මේ විදිහට පොදු අග්‍ර පවතින විදිහට නම් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක අපි සමාන්තරගත සැකස්මක් කියලා කියනවා. ශ්‍රේණිගත සැකස්මක් කියලා කියන්නේ මේ ධාරිත්‍රක එකකට පස්සේ අනිත් එක සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි මේ ධාරිත්‍රක එකකට පස්සේ එකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒක විතරයි සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. වෙනත් ධාරිත්‍රක මීට පස්සේ සම්බන්ධ වෙන්න බෑ. මේකට පස්සේ මේක විතරයි. මේව සම්බන්ධ වෙනොත් ඒක ශ්‍රේණිගත වෙන්නේ නැහැ. මේ වගේ එකක් තමයි ශ්‍රේණිගත කියලා කියන්නේ. ඉතින්ලම අපි සමාන්තරගත ආකාරයට තියෙන පද්ධතියක සමක ප්‍රතිරෝධය හොයන එක බලමු. මම මෙහෙම ගන්න ධාරිත්‍රක පද්ධතියක්. මේ වගේ ධාරිත්‍රක පද්ධතියක් තියෙනවා. මේ ධාරිත්‍රක පද්ධතිය මේ දෙක අතර විභවාන්තරය v කියලා ගන්නම. හරි. ධාරිතා C1 C2 C3 කියලා ගමු. එතකොට මේවා ආරෝපණය වෙනවා. ධන Q1 ඍණ Q1 විදිහට. ධන Q2 ඍණ Q2 විදිහට. ධන Q3 ඍණ Q3 විදිහට. කොහොම ආරෝපණය වෙනවා. මොකද එකම ආරෝපණයෙන් තියෙන්නේ. ආරම්භයේදී ධාරිත්‍රක උදාසීනව තිබුණා. මේ ප්‍රභවය සම්බන්ධ කරාට පස්සේ මේවා ආරෝපණය වෙනවා. මෙතන තිබ්බ ආරෝපණ ටිකම තමයි මෙතෙන්ට ආවේ. හරි. ඒ විදිහට මේක ආරෝපණය වුණා පද්ධතියෙම මේ ප්‍රතිඵලය ඇති කරන්න පුළුවන් තනි එක්කෙනෙක් ගත්තොත් යාගේ ධාරිතාවය C කියලා ගමු. එතකොට මෙයා සම්බන්ධ වෙලා තියෙන්න ඕනෙත් එහෙනම් මේ විභව අන්තරයටම තමයි. ඒතර මෙයාගේ ආරෝපණය Q වෙලා තියෙනවා කියලා හිතමු. මෙයා ධන Q මෙයා ඍණ Q. එතකොට මේ පද්ධතියෙම තියෙන ආරෝපණ මෙයා මගින් මේ කාර්යම කරනවා. එතකොට මේ ධන Q සහ ඍණ Q ලෙස සම්බන්ධ වෙලා තියෙන ආරෝපණ වල එකතුව හරි මේ Q කියන ආරෝපණ එකතුව මේ ආරෝපණ වල එකතුවට සමානයි.
හරිනේ. ඕක සමානයි. එතකොට අපි ධාරිත්‍රකවලදී දන්නවා Q සමානයි CP ප්‍රතිඵලය ඊට අනුරූපව Q කියන්නේ මෙතන නම් CV මෙතන නම් C1V මෙතන C2V ධන C3V ඔය විදිහට මේක ධාරිත්‍රක විතා විශාල සංඛ්‍යාවක් තිබුණොත් මේ විදිහට පද එකතු වෙගෙන යනවා. එතකොට මේ V අකුරු කැපීගෙන ගියහම සමස්ත ධාරිතාවය අදාළ ධාරිත්‍රකවල එකතුවෙන් ලැබෙනවා. හරි. ඔබ තමයි සමාන්තර ගත ආකාරයට ධාරිත්‍රක සම්බන්ධ වෙලා තිබුණාම සමක ධාරිතාවය හොයන්නේ. අපි දැක්කා සමාන්තරගත ආකාරයේදී හැම ප්‍රතිරෝධයකම අපි දැක්කා සමාන්තරගත සම්බන්ධයේදී හැම ධාරිත්‍රකයකම විභවය එකම අගයක තමයි තිබුණේ. ඒ වගේම ඒ ධාරිත්‍රක පද්ධතිය ගත්තහම ඔය විදිහේ ධාරිත්‍රක පද්ධතිය තිබුණේ මේ ධාරිත්‍රකවල විභවය එකම අගයක තිබුණා. එතකොට Q සමානයි CV වලට අනුව සංසන්දනය කළොත් Q සමානුපාතික වෙනවා C ට. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ආරෝපණ Q1 Q2 කියලා ගමු. හතර Q1 Q2 Q3 ඔන්න වගේ ආරෝපණ අතර අනුපාතය ඒ වාගේ ධාරිතා අතර අනුපාතයට සමාන වෙනවා. ඒ වගේම මේ සමාන්තර ආකාරයට හොයන පද්ධතිය සමක ධාරිතාව ගත්තොත් මේකේ පවතින විශාලම ධාරිත්‍රකයේ ධාරිතාවටත් වඩා වැඩි. හරි. ඊළඟට ශ්‍රේණිගත ආකාරයට සම්බන්ධ වෙලා තියෙන ධාරිත්‍රක පද්ධතියක් අපි ගමු. මේ වගේ ධාරිත්‍රක පද්ධතියක් තියෙනවා. මේක වෝල්ටිතා ප්‍රභවයකට සම්බන්ධ වෙලා තියෙනවා. දෙපැත්තේ විභවාන්තරය V කියලා ගමු. හරි. එතකොට මේක ධන Q සහ ඍණ Q ලෙස ආරෝපණය වෙනවා. හරි. මේ ආරෝපණයම සමානයිනේ. මොකද ඔක්කොම තහඩු තිබ්බේ ආරම්භයේදී උදාසීනව. එතකොට මේකෙන් ආරෝපණ ඇදලා ගැනීම නිසා මේ තහඩු දෙක ආරෝපණය වෙනවා. ඊට සමානුපාතිකව අනුරූපව මේව තහඩුත් මේ ආරෝපණය මේ විදිහටම සමාන ආරෝපණ ලැබෙනවා. හරි. ඒක කියන්න දෙයක් නැහැනේ. එතකොට මේකේ ධාරිතාවය C1 C2 C3 කියලා ගත්තොත් මේ කාර්යම කරන්න පුළුවන් තනි ධාරිත්‍රකයේ ධාරිතාවය C ඒක විභවාන්තරය V. හරි. ආරෝපණයත් Qමනේ. එතකොට අපිට පේන දේ තමයි හරි මේ අතර විභවාන්තරය V1 මේ අතර විභවාන්තරය V2 මේ අතර විභවාන්තරය V3 කොහොම ගමු. එතකොට මේ ධාරිත්‍රකවල විභව අන්තරවල එකතුව මේ V අගයටම සමානයි. ඔය විදිහට. එතකොට ප්‍රධාන ධාරිත්‍රකයට Q සමානයි CV දැම්මොත් V කියන්නේ Q බෙදීම C. හරි. මෙතන තිබ්බර ධාරිත්‍රකයේ Q බෙදීම C. මෙයාට දාන්න වෙන්නේ Q බෙදීම C1. මෙයාට දාන්න වෙන්නේ Q බෙදීම C2. මෙයාට Q බෙදීම C3. ඔය විදිහට Q වපුර කපලා ගියාම එකයට C සමාන එකයට C1 තන එකයට C2 ආදි වශයෙන් එකතු වෙනවා. ඔන්න ඔය සූත්‍රය පාවිච්චි කරලා අපිට සමකධාරිතාවය හොයන්න පුළුවන් ශ්‍රේණිගත පද්ධතිය. ඒ වගේම මේකේ විශේෂත්වයක් තමයි හැම ධාරිත්‍රකයකම සමාන ආරෝපණය තියෙනවා. ඒ වගේම Q සමානයි CV සම්බන්ධයට අනුව හැම එකකම සමාන ආරෝපණය තිබීම නිසා මේවා අතර පවතින විභව අතර අනුපාත ගත්තොත් විභවාන්තර අනුපාත ගත්තොත් ඒක එකයට C ට සමානුපාතිකයි. ওই විදිහට. කොහොම වෙනවා. ඒ වගේම මේකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා මෙහෙම. මේක ප්‍රතිරෝධක කොටසෙත් අපි පාවිච්චි කරන සුලභ ප්‍රතිඵලයක්නේ. ධාරිත්‍රක n සංඛ්‍යාවක් එකිනෙකට ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා. ධාරිතාවයේ C බැගින් කියලා හිතමු. එතකොට අර එකයට C සූත්‍රය දැම්මහම සමස්ත ධාරිතාවේ C ඩෑෂ් වගේ එකක් මම ගන්නවා. එකයට C දන්න එකයට C දන්න ඔහොම එකතු වෙලා n වාරයක් මේක ගුණ වෙනවා. ඒතර සමක ධාරිතාවය කියන්නේ C බෙදීම n. එතකොට මේක තේරුම් කියන්නේ එකම ජාතිය ධාරිත්‍රක ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙද්දි සමක ධාරිතාවය ඒ එක් ධාරිත්‍රකයකගේ ධාරිත්‍රක ගණනෙන් බෙදලා ගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රේණිගතව ධාරිත්‍රක දෙකක් සම්බන්ධ වෙලා තියෙනකොට මේකේ සමක ධාරිතාවය කියන එක එව්වොත් එකයට C සමාන එකයට C1 තන එකයට C2
මේකේ මම C කෙලින්ම උක්ත කරන්න C1 C2 බෙදීම C1 ධන C2. එහෙම නෙන්නේ. එතකොට සමකධාරිතාවය කියන්නේ C1 C2 බෙදීම C1 ධන C2. C1 C2 කියන්නේ ගුණිතය මේ තියෙන එකතුව. මේ ධාරිත්‍රක දෙකේ ගුණිතය එකතුවෙන් බෙදුවහම සමකධාරිතාවය කෙටියෙන් ලබා ගන්න පුළුවන්. අපි ළඟට ගැටළු වලදී වැදගත් වෙයි කියලා හිතන කොටස් ටිකක් සාකච්ඡා කරමු. අපිට මෙහෙම සමහර ගැටළු වලදී ලැබෙනවා මෙහෙම ගැටලු තියෙනවා. අපි දන්නවා ධාරිත්‍රකයක ධාරිතාවේ එප්සයිලන්ට් යට D. ඕකෙන්නේ ගණනය කරන්නේ. ඒතර මෙහෙම ගණනය කරන්න නම් එකම මාධ්‍යයක් තුලදී ධාරිතාවය තමයි අපි ගණනය කරන්නේ. හැබැයි මේක ධාරිත්‍රකය තුල පවතින මාධ්‍ය විවිධ වර්ගය වුණොත් අපිට එකපාර මේ සූත්‍ර පාවිච්චි කරන්න බෑනේ. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ ගැටලු ලැබෙනවා. මේක එප්සයිලන්ට් 1, මේක එප්සයිලන්ට් 2, මේක එප්සයිලන්ට් 3. ඔන්න ඔය විදිහට මාධ්‍ය ලැබෙනවා. එතකොට හරි අපි දන්න විදිහට මේක කරගන්න නම් ඒ කියන්නේ අපි දන්න සූත්‍රය පාවිච්චි කරගන්න මේක එකම මාත්‍යක් සහිත ධාරිත්‍රක වලට වෙන් කරගන්න වෙනවා. එතකොට අපි දන්නවා අපි හිතමු මේක ධන තහඩුව කියලා මේක ඍණ තහඩුව කියලා හිතමු. එතකොට ධන සිට ඍණට මේ ධාරිත්‍රකය තුල විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා. හරි. එතකොට මේ ක්ෂේත්‍රයට හානියක් නොවන විදිහට තමයි අපි මේකේ වෙන් කිරීම සිද්ධ කරගන්න ඕනේ. එතකොට ඒ වගේම අපි දන්නවා අපි හිතමු මෙහෙම මේකේ ක්ෂේත්‍රඵලය A කියලා ගමු. මේ දෙක අතර දුර තහඩු දෙක අතර දුර D කියලා ගමු. මම දැන් මේ ධාරිත්‍රක පද්ධතිය මේ විදිහට බෙදා ගන්නවා. ධාරිත්‍රක තුනක එකතුවක් විදිහට. හරි මේ තියෙන එප්සයිලන්ට් 1 මාධ්‍ය මේ එප්සයිලන්ට් 2 මාධ්‍ය මේ එප්සයිලන්ට් 3 මාධ්‍ය. එතකොට මේ විද්‍යුත් ක්ෂේත්‍රය මෙතන තියෙනවා. මේ විද්‍යුත් ක්ෂේත්‍රය මෙතන තියෙනවා. මේ විද්‍යුත් ක්ෂේත්‍රය එප්සයිලන්ට් 3 වලට අදාළ එක මෙතන තියෙනවා. අපි මෙහි සන්නායකය දැමීම නිසා මේකේ පරතරය වෙනස් වුණේ නැහැ. මේක D බෙදීම දෙකක් කියලා අපි ගමු. හරි මේක D බෙදීම දෙකක් නේ එතකොට එන්නේ. ඒ පරතරයට වෙනසක් වෙලා නැහැ. එතකොට මෙතනින් අතුරුදහන් වෙච්ච ක්ෂේත්‍රය නැත්නම් නැවත මෙතනින් පටන් ගන්නවා. මේ අතර විද්‍යුත් සම්බන්ධය දක්වන්න අපි සන්නායක දෙක මේකත් එක්ක සම්බන්ධ කරනවා. හරි. එතකොට මේ වගේ පද්ධතියකටනේ අපිට මේක පත් කරගන්න පුළුවන්. එනවා අපිට පේනවා මෙතන සමාන්තරගත ධාරිත්‍රක දෙකකුත් ඒ දෙකේ සමකය මේකත් එක්ක ශ්‍රේණිගතව තමයි වැටලා තියෙන්නේ. හරි. ඒ අනුව අපිට එහෙම සමක ධාරිතාවය හොයාගන්න පුළුවන්. එතකොට මේ කොටස A බෙදීම 2යි තහඩුවේ ක්ෂේත්‍රඵලය පරතරයේ D බෙදීම 2යි. එතකොට මේ සමස්ත පද්ධතියේම ධාරිතාව හරි මේ සලකන කොටසෙම ධාරිතාවය තමයි A එප්සයිලන් 2 බෙදීම DD කියන්නේ D බෙදීම 2යි. හරි. ඒකට එකතු කරන්න ඕනේ. A ඒ කියන්නේ A බෙදීම 2යි එප්සයිලන් 3 බෙදීම DD කියන්නේ D බෙදීම 2යි. මේ දෙකේ ඉලක්කම කපලා යනවා. හරි. එතකොට ධාරිතාවය කියනවා A බෙදීම D එළියට ගත්තොත් එප්සයිලන් 2 දැන් එප්සයිලන් 3. එතකොට මේ පද්ධතියත් එක්ක මේ පද්ධතිය ශ්‍රේණිගතයි. එතකොට එක යට C සූත්‍ර වලින් තමයි හොයන්න වෙන්නේ. එතකොට මේකේ ධාරිතාවයම සම්පූර්ණ දෙකේ ධාරිතාවය C ඩෑෂ් කියලා ගන්න. C ඩෑෂ් කියලා ගන්න. එතකොට එක යට A එප්සයිලන් යට D. එතකොට A ඒ කියන්නේ Aමයි. එප්සයිලන් කියන්නේ එප්සයිලන් 1 D කියන්නේ D බෙදීම 2යි. මෙතන මේ සමස්ත පද්ධතියේ ධාරිතාව මේක. එතකොට එක යට A එප්සයිලන් 2 දැන් එප්සයිලන් 3 යට D එක උඩට එනවා. මේක C dash යුක්ත කරොත් හරි A බෙදීම D හරි A බෙදීම D එක යට 2යි එප්සයිලන් 1 දැන් එප්සයිලන් 2 දැන් එප්සයිලන් 3 කියලා එන්නේ නේ එක යට ඔහම එන්නේ. ඔහම එන්නේ.
ඊළඟට අපි ධාරිත්‍රක අතරට විවිධ ද්‍රව්‍ය යෙදුවම මොනවද වෙන්නේ කියලා බලමු. හරි. මේ ද්‍රව්‍ය මෙම ධාරිත්‍රකයේ තියෙනවා. හරි. මේ ධාරිත්‍රකයේ ධාරිතාවය අපිට මේක රික්තයක් තියෙන්නේ ක්ෂේත්‍රඵලය A. හරි. මේ ක්ෂේත්‍රඵලය A කියලා ගමු. මේ අතර පරතරය D. එතකොට මේකේ ධාරිතාව වෙනවා A epsilon naught බෙදීම D. හරි. දැන් මේකට විවිධ ද්‍රව්‍ය ඇතුල් කරනවා. අපි ඉස්සෙල්ලාම සන්නායක තහඩුවක් ඇතුළත් කරාම සිද්ධ වෙන දේ බලමු. මේ සන්නායක තහඩුවේ ඝනකම T කියලා ගමු. මේක මේ තහඩුවේ සිට x දුරකින් ඇතුළත් කළා කියලා හිතමු. සමස්ත දිග අපි දන්නවා D කියලා. හරි. එහෙනම් අපි දන්නවා මෙතන විද්‍යුත් ක්ෂේත්‍රය මෙහෙ වෙනවා කියලා ගමු. හරි. විද්‍යුත් ක්ෂේත්‍රය E කියලා ගමු. එතකොට මේක ධන සිට ඍණ දක්වා විද්‍යුත් ක්ෂේත්‍රය තියෙනවා. එතකොට මේ විද්‍යුත් ක්ෂේත්‍රය මෙතන තියෙනවා මේ විද්‍යුත් ක්ෂේත්‍රය මෙතනින් තියෙනවා මේකේ ධන Q සහ ඍණ Q ලෙස ආරෝපණ ආවනම් මෙතන ධන Q සහ ඍණ Q මෙතන ධන Q සහ ඍණ Q ලෙස තියෙනවා. හරි. එතකොට අපිට පේනවා මෙතන විද්‍යුත් ක්ෂේත්‍ර දෙකක් තියෙනවා. ධාරිත්‍රක දෙකක් විදිහට තමයි මෙතන තියෙන්නේ. ශ්‍රේණිගත ධාරිත්‍රක දෙකක්. ශ්‍රේණිගත ධාරිත්‍රක දෙකක ධාරිතාව හොයන්න ශ්‍රේණිගත ධාරිත්‍රක වලට ගන්න කැඩසී සූත්‍ර පාවිච්චි කරන්න වෙනවා. එතකොට සමස්ත ධාරිතාව මම කැඩසී ඩෑෂ් කියලා ගන්නවා. ඊට A epsilon යට D. A කියන්නේ A මයි epsilon naught බෙදීම D. D කියන්නේ x. ඒක ටික දුරනවා එකයට A epsilon naught බෙදීම D. D කියන්නේ මේ අතර පරතරය. පරතරය කොච්චරද? D ගෙන් මේ දෙකම අඩු කරන්න ඕනේ. D ඍණ x ඍණ t. මේ දෙක එකතු කරද්දී මෙන්න මේකට මේ පදේ කපලා යනවා. එතකොට c dash කියන එක එනවා A epsilon naught බෙදීම D ඍණ t කියලා. එතකොට අපිට පේනවා මේකෙන් සන්නායක තහඩුවක් ඇතුළත් කළාට ඒක පවතින දුර වැදගත් නැහැ මේකේ ධාරිතාවයට. ඒ කියන්නේ සන්නායක තහඩුව එහාට මෙහාට චලනය කරද්දී මේකේ ධාරිතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒත් එක්කම තවත් වැදගත් දෙයක් තියෙනවා මේකේම අපි තේරුම් ගත යුතු. ඒ තමයි මේ ධාරිත්‍රක තහඩුවේ දුර වැදගත් නැත්නම් ඔය x කියන එක බිඳුවටම ගෙනාවොත් එහෙම නැත්නම් x කියන එක මේ තහඩුවටම හේතු කළොත්. හරි. මේ විදිහට ධාරිත්‍රකය තියෙනවා ප්‍රධාන වශයෙන්ම ධාරිත්‍රකය. මේ ධාරිත්‍රක තහඩුව මෙතෙන්ට හේතු කරනවා. ඒ හේතු කරාම තියෙන්නේ මෙන්න මේ E විද්‍යුත් ක්ෂේත්‍රයම තමයි. එතකොට මේකේ ඝනකම අපි ගත්තා T කියලා. එතකොට මේ පරතරය D ඍණ T වෙනවා. එතකොට එක ධාරිත්‍රකයයි මෙතන තියෙන්නේ. අපිට ධාරිතාවය පිළිබඳ සූත්‍රය එකපාරම පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට එතන C සමානයි ක්ෂේත්‍රඵලයේ හරි epsilon naught බෙදීම D. එතන මේ ක්ෂේත්‍රයේ තියෙන්නේ මේ දුරක් ඇතුළත. D ඍණ T දුරක් ඇතුළත. අර ප්‍රතිඵලය එකපාර ලබා ගන්නත් ඔය විදිහට කෙටි ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. අපි දැන් සාකච්ඡා කරේ සන්නායක තහඩුවක් ගැන. අපි හිතමු දැන් මේ තහඩුව පරිවාරක ද්‍රව්‍යකින් හැදුණා කියලා. හරි. එතකොට පරිවාරක ද්‍රව්‍යකින් ওই විදිහටම තියෙනවා මේකට අත්වත් කරන පරිවාරක තහඩුවක්. හරි. මේකේ පාර සාපේක්ෂ පාර විද්‍යුතාවය නැත්නම් පාර විද්‍යුත් නියතය අපි K කියලා ගමු. හරි. එතකොට මේක ඇතුලේ ක්ෂේත්‍රයක් නැති වෙන්නේ නැහැනේ දැන්. මේ මොහොතේ දැන් ක්ෂේත්‍රයක් තියෙනවා. මොකද සන්නායක තුල තමයි ක්ෂේත්‍ර තීව්‍රතාවයක් නැත්තේ. නමුත් මේක ඇතුළත ක්ෂේත්‍රයක් තියෙනවා. ඇතුළත ආරම්භ ක්ෂේත්‍ර තීව්‍රතාවය E නම් මෙන්න මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාවය E මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාවය E. හැබැයි මෙතන ඇතුලේ තියෙන්නේ වෙනත් E0 කියලා කියනවා. E කියන එක E0ට සමාන වෙන්නේ නැහැ. හරි. ඒ අනුව මෙතන ධාරිත්‍රක තුනක පද්ධතියක් ශ්‍රේණිගතව තියෙනවා වගේ තමයි අපිට පැහැදිලි වෙන්නේ. හරි. එතකොට අපිට ශ්‍රේණිගත සම්බන්ධය සඳහා පාවිච්චි කරන්න වෙනවා 1/8 C සූත්‍රය. එතකොට C සමානයි A epsilon ට D. ඒතර සමක ධාරිතාවේ C dash වගේ එකක් ගන්නම A epsilon ට D. ඒතර මේකේ A epsilon naught බෙදීම DD කියන්නේ x. මේ කොටසේදී A epsilon නෙමෙයි K epsilon. හරි. epsilon විදිහට තියෙන පාර විද්‍යුත් නියතයේ K විෂම මාධ්‍ය යට D කියන උඩට එනවා T. A epsilon ට D. A රික්තයේ තියෙන epsilon naught බෙදීම D. D කියන්නේ සම්පූර්ණ කොටස අඩු වෙනවා. D ඍණ T ඍණ x. හරි. A epsilon naught පොදු හරය. ඒතර මේ පදයට මෙන්න මෙතනින් x ඇතුළත් පදේ කපලා යනවා.
පොදු හරය AK epsilon naught කියලා අරගෙන මේක අපි උක්ත කළොත් C' ව අපිට ලැබෙනවා AK epsilon naught මෙහෙන් ගුණ කරනවා බෙදන්න වෙනවා t ධන k ගෙන් ගුණ වෙනවනේ මෙතන. අර kd ඍණ kt. හරි. මම ඕක k ගෙන් බෙදුවොත් a epsilon naught බෙදීම t ධන d t බෙදීම k ධන d ඍණ t කියලා එන්නේ නේ. කොහොමද එන්නේ? t අකර පොදුවට ගත්තොත් a epsilon naught බෙදීම d ධන 1යට k ඍණ 1 වාරයක් t. ඔහොම සම්බන්ධයක් නේ අපිට එන්නේ. නේද? අපි සාමාන්‍යයෙන් විශේෂ මේක දැනුම ඔබගේ දැනුමට එකතු කරගත්තු කාරණයක්. සාමාන්‍යයෙන් මාධ්‍යක ඕනෑම මාධ්‍යක පාර විද්‍යුත් නියතය කියන එක එකට වඩා විශාල අගයක්. ඒතර ඒ අනුව අපිට පේනවා මේක එකට වඩා විශාල අගයක් නම් 1යට k කියන එක මොකද්ද වෙන්න ඕනේ? එකට වඩා විශාල අගයක් නම් 1යට k කියන එක භාග සංඛ්‍යාවක් නේ. 1යට 2, 1යට 100, 1යට 10 ඔය වගේ මේක භාග සංඛ්‍යාවක් වෙන්න ඕනේ. 1යට k කියන එක. ඒතකොට භාග සංඛ්‍යාවකින් එකක් අඩු වුනහම භාග සංඛ්‍යාවකින් එකක් අඩු වුනහම ලැබෙන්නේ ඍණාගයක් නේ. ඍණාගයක් t ගෙන් ගුණ වෙලා තියෙනවා. එතකොට d ගෙන් කිසියම් ඍණාගයක් අඩු වෙලා තියෙනවා. නිකං තියෙන අවස්ථාවේදී ධාරිතාවය අපි දන්නවා c සමානයි a epsilon naught බෙදීම d කියලා. හරි. දැන් අලුත් ධාරිතාවය මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ d ට වඩා පොඩ්ඩක් අඩු වගයක් තමයි මේ යටට ඇවිල්ලා තියෙන්නේ. ඒතර d ට වඩා පොඩ්ඩක් අඩු වුනහම මේකේ සඵල ධාරිතාවය මේක ඇතුළත් කරාට පස්සේ සඵල ධාරිතාවය ආරම්භක අගයට වඩා වැඩි වෙලා තියෙනවා. හරි. සන්නායක එකකත් එහෙමනේ. මොකද සන්නායක තහඩුව දැම්මහම හරි. මේකට සන්නායක තහඩුව නම් අපිට ආයේ මොකද්ද? සඵල ධාරිතාවය a epsilon naught බෙදීම d ඍණ t. ආරම්භයේදී තිබි c සමානයි a epsilon naught බෙදීම t. එතකොට මේක අඩු වීම නිසා ධාරිතාව වැඩි වෙලා තියෙනවා. එතකොට සාරාංශ වශයෙන් අපිට කියන්න තියෙන්නේ මේ ධාරිත්‍රකයට ඇතුළත් කරන තහඩුව පාර විද්‍යුත් උනත් සන්නායක තහඩුවක් උනත් මේකේ සඵල ධාරිතාවය වැඩි වෙනවා. ඕක තමයි මේකේ තියෙන සාරාංශ ප්‍රතිඵලය. ඒ වගේම අපි දන්නවා මේක ඇතුළත් කරාම සන්නායක තහඩුවක් අපිට ධාරිතාවයට ආවා epsilon naught බෙදීම d ඍණ t කියලා. මේ සන්නායක තහඩුවේ ඝනකම t කියන එක බිඳුවට ආසන්න වෙද්දී a epsilon naught බෙදීම d කියන අගයටම එනවා c'. ඒ කියන්නේ පාර විද්‍යුත් තහඩුවේ හෝ සන්නායක තහඩුවේ ඝනකම ශුන්‍යයට ආසන්න වෙද්දී හරි සන්නායක තහඩුවක් නම් a epsilon naught බෙදීම d ඍණ t පාර විද්‍යුත් නියතය පාර විද්‍යුත් තහඩුවක් නම් ඒකේ ධාරිතාවය ආවේ c ධන t වාරයක් 1යට k ඍණ 1 කියලා නේ. කොහොමනාවේ? එතකොට මේ දෙකම බැලුවහම අපිට පේනවා ධාරිතාව වැඩි වෙනවා සඵල ධාරිතාව වැඩි වෙනවා. මේ ඝනකම බිඳුවට ආසන්න වෙද්දී අර ආරම්භක a epsilon naught බෙදීම d කියන අගයටම එනවා. මේ t බිඳුවට ආසන්න වෙද්දී මේ කොටස බිඳුව වෙනවා. a epsilon naught බෙදීම d කියන ආරම්භක අගයට වෙනවා. ඒකෙන් තේරුම් ගන්න ඕනේ දෙවෙනි වැදගත් කාරණය තමයි ධාරිත්‍රකයකට ඇතුළත් කරන තහඩුව සිහින් තහඩුවක් වුණොත් මේකේ ධාරිතාවය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර කොටසේ සිද්ධාන්ත කොටස අවසන් වෙන්නේ.